තථා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි,
අද දවසේදී පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව සඳහා පින්වතුනි මම මාතෘකාව ලෙස තෝරා ගන්නට අදහස් කරගත්තා ධම්මපද පාළියේහි එන අති විශේෂ ගාථා රත්නය. සුඛ කාමානි භූතානි යෝ දණ්ඩේන විසංසති යෝ දණ්ඩේන විහිංසති අත්තනෝ සුඛ මේසානෝ පෙච්චසෝ න ලබතේ සුඛං. බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කළේ දවසක් සවැත් නුවර පිණ්ඩපාත චාරිකාවෙහි වැඩම කරන අවස්ථාවක එක්තරා සිදුවීමක් මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ දවසක් පිණ්ඩපාත චාරිකාවෙහි වැඩම කරනවා. එහෙම වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා තරුණ පිරිසක් එකට එකතු වෙලා විෂ සර්පෙක්ව දණ්ඩක් අරගෙන ගහලා මරනවා. දැන් මේ මරන්න උත්සාහ කරන ළමයි පිරිස දැකලා භාග්‍යවතුන් වහන්සේ අහනවා පින්වත් දරුවනේ නුඹලා මොනවද කරන්නේ? ඒ වෙලාවේ කියනවා ස්වාමීනි අපි මේ ගැරණිය මේ සර්පයා මරන්න හදන්නේ. කුමක් නිසා මරනවද? ස්වාමීනි මේ සර්පයා අපට දෂ්ට කරනවා. ඒ නිසා අපි මේ සර්පයාව මරන්න හදන්නේ. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් දරුවනේ නුඹලා මේ සතා මරන්නේ තමන්ට සැප ප්‍රාර්ථනා කරගෙන. සතා මෙරීමේ මූලික අරමුණ ඒකනේ. මේ සතා මරන්නේ තමන්ට සැපේ ප්‍රාර්ථනා කරගෙන. සතා හිටියොත් දෂ්ට කරනවා. සතා නිසා අනුතුරක් වෙනවා. ඒ අනුතුර වේදනාකාරී දුක් සහිතයි. ඒ නිසා තමයි දැන් මේ මරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මරණ එකම තමයි නුඹලට දුක. ඔය මරණ එකම තමයි නුඹලට දුක. උපෝපන් හැම ජීවිතයකම නුඹලා මහා දුකකටපත් වෙනවා අද සැප හොයන්න කරන තෝරාගත්තු ක්‍රියාව නිසා. අද නුඹල මේ සැප හොයන ක්‍රමයට අති දීර්ඝ කාලයක් නුඹලට දුකයි උරුම වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක සැප ලැබෙන දෙයක් නෙවෙයි. තමන්ට සැප කැමති නම් අනුන් නොනසන්න. තමන්ට සැප කැමති නම් අනුන්ට දුකක් උරුම නොකරන්න. මෙන්න මේ කාරණාව දේශනා කරමින් භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ ගාථා රත්නය දේශනා කරනවා. සුඛ කාමානි බොහෝතානි යෝ දණ්ඩේන විහිංසති. අත්ත
අත්තනෝ සුඛ මේසානෝ පෙච්චසෝ නලභතේ සුඛං. සුඛ කාමානි භූතානි, මේ සැප කැමති සත්වයෝ යෝ දණ්ඩේන විහිංසති, දඬු මුගුරු වලින් පෙලන්නේ නැහැ. තමාට සැප සොයන පිණිස, තමාට සැප කැමති පිණිස යමෙක් දඬු මුගුරු අරගෙන තවත් කෙනෙක් පෙලනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පෙච්චසෝ නලබති සුඛං. මතු ජීවිතයේ පරලොවේදී ඒ කෙනාට සැප ලැබෙන්නේ නැහැ. තමන් කරන ක්‍රියාවට අනුරූපීව ඊළඟ මොහොතේ තමන්ට උරුම වෙන්නේ දුක. පින්වත්නි, පෘථග්ජන භාවයේ ඉන්න ඔබ මම හැම දිනාම යම් අකුසලයක් කරන්නේම සැපක් බලාපොරොත්තු වෙයි. යම් සෝයක්, යම් සහනයක්, යම් සතුටක්, යම් සැපයක් බලාපොරොත්තු වීම තමයි පින්වතුනි අපි යම් කිසි අකුසල කර්මයක් කරනවා නම් කරන්නේ. අපි දුක උරුම කරගන්න අකුසල කර්ම කරන්නේ. අපි අකුසල කර්ම කරන්නේ සැප බලාගෙන. නමුත් මේ ධර්ම කාරණාව පින්වතුනි ඔබ මට හැම දිනාටම ඉතාම ප්‍රායෝගික දහම් කාරණාවක් වෙන්නේ අපේ බලාපොරොත්තුව සැප හොයන එක නම්, අපේ බලාපොරොත්තුව සුවයක් සහනයක් ලබන එක නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ සුවය ඒ සහනය ලබන කෙනා තවත් කෙනෙකුට දුකක් උරුම කරන්නේ නැහැ කියලා. අපි කරන යම් හෝ ක්‍රියාවකින් තවත් කෙනෙකුට දුකක් උරුම වෙනවා නම් අපි හොඳින් තේරුම් කරගත යුතු කාරණාව තමයි පෙරලා ඒ දුක අපේ පසුපස්සේ චක්ඛංව වහතෝ පදං, ගොනාගේ පසුපස ගමන් කරන කරත්තරෝදිය වගේ දුක් විපාක ලැබෙනවා. අපේ පසුපස්සේ ගමන් කරනවා. මේක තමයි පින්වතුනි සාමාන්‍ය ස්වභාවය. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා හැම මොහොතකම අපි ජීවත් වෙන හැම මොහොතකම මේ අකුසලයෙන් හිත මුදවාගෙන කුසලයේ හිත පිහිටාගෙන ජීවත් වෙන්න කියලා කිව්වේ කුසල් වඩන එක ඒකාන්තයෙන්ම නිර්වාණයට උපකාර වෙනවා. කුසල් වඩන එක සසර ජීවිතයේ සැපයටත් පින්වතුනි උපකාර වෙනවා. අකුසලයෙන් හිත මුදවා ගන්නවා කියන එක සසරටත් සැපයක් උරුම වෙනවා. නිර්වාණයටත් පින්වතුනි කාන්තේ කාරණා උපකාරයක් වෙනවා. අපි පින්වතුනි ගොඩාක් වෙලාවට මේ පව් කරන්නේම යම් සුවයක් බලාගෙන. ප්‍රාණඝාත කරන්නේ. ප්‍රාණඝාත කරනකොට අපි බලන්නේ යම් සහනයක්. තවත් කෙනෙක්ව මරලා අපි සහනයක් බලන්නේ. අපි වින්තුන් බලන්න අපි අතින් කොච්චර හිම ප්‍රාණඝාත කරනවද? සමහර වෙලාවට ලොකු සත්තු මැරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තාමත් කුඩා ප්‍රමාණයේ සත්තු හරි අපේ අතින් මැරෙනවා නම් අපේ අතින් තාමත් කුරා කූඹියක් තරම් වූ සතෙක්වත් මැරෙනවා නම් ඒ කුරා කූඹිය මරණ කෙනාට කියන්න බෑ මම පාණාතිපාතා වේරමණී ශික්ෂාපදයේ සමාදන් වෙලා ඉන්නේ කියලා. ඒ කෙනාට කියන්න බෑ. තමන්ට අයිති නැති දෙයක් හොරකම් කරනවා නම් ඒ කෙනාට කියන්න බෑ මම සොරකමින් නිදහස් වෙලා කියලා. සමහර වෙලාවට මේ කාරණාවල් ගොඩක් දෙනෙක් හිතන්නේ බොහොම බරපතල දේවල් වලට පමණයි.
අපි හිතමු කඩයක් හොරකම් කඩේකින් හොරකම් කරනවා. සමහර වෙලාවට තවත් ගෙදරකට ගිහින් ගෙදර තියෙන බඩු මෝට්ටු හොරකම් කරනවා. ඒවා තමයි ගොඩාක් අය හිතන්නේ මේ හොරකමටයි තියෙන. ඒවා එක ප්‍රමාණයක්. හැබැයි පින්වතුනි හිතන්නකෝ. කෙනෙක් පාරේ යනවා. යන පාරේක වත්තක මොනවා හරි ගහක අත්තක් තමන් යන පාර පැත්තට නැමිලා තියෙනවා. ඒ ගහේ අයිතිකාර පිරිස තමයි ඒ ගහ අයිති වත්තේ අය. ඔවුන් අවසරයක් දීලා නැත්තම් මේ ගහේ හැදෙන ගෙඩි කැමති කෙනෙක් කඩාගෙන යන්න කියලා. අපි හිතමු කවුරු හරි කෙනෙක් කර යන්නමින් ගමන් ඒ ගහේ ගෙඩියක් හරි ඒ ගහේ මලක් හරි ඒ ගහේ අත්තක් හරි කඩාගෙන යනවා කියලා. ඒකත් අයිති වෙන්නේ පින්වතුනි සොරකමට. ඒ කාරණාවත් අයිති වෙන්නේ සොරකමට. Taman රස්සාවක් කරන කෙනෙක් නා හිතන්නකෝ රාජ්‍යාංශික රස්සාවක් කරනවා කියලා. රාජ්‍යාංශික රස්සාවක් කරන කෙනෙක් තමන් වැඩ කරන ආයතනයේ අයිති එක half sheet කොලයක ප්‍රමාණය දෙයක්. එහෙම නැත්නම් ඒ ආයතනයේ විසින් තමන්ට ලබා දෙන පෑනක තරම් දෙයක්. පින්වතුනි යමෙක් හොරකම් කළොත් ඒක අයිති වෙන්නේ හොරකමට. රජයට අයිති දෙයක් පින්වතුනි සොරසිතින් ගත්තොත් ඒ අකුසල කර්මය නම් අතිශයින්ම භයානකයි. ඒ වයිති වෙන්නේ පොදු දීපල හොරකම් කරා කියන ගණයට. පොදු දීපල හොරකම් කරා කියන ගණයට අයිති වෙන්නේ පින්වතුනි මේ අකුසල කර්මයේ කොච්චර භයානකද කියලා කිව්වොත් අපි හිතමු ඒකිනා ඒ කර්මයේ විපාක දීලා මරණයටපත් වෙන මොහොතේදී ওই කර්මයේ විපාක දුන්නොත් ඊළඟ ජීවිතේ ගිහිල්ලා උපදින්නේ පින්වතුනි රෞරවේ කියන මහනිරේ. රෞරවේ කියන මහනිරේ. රෞරවේ නිරේ කොච්චර භයානකයිද? ආයුෂ තියෙනවා පින්වතුනි අවුරුදු 4000. හැබැයි ඒ රෞරවේ නිරේ එක දවසක් ඉවර වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ අවුරුදු කෝටි 5යි ලක්ෂ 76. 5 කෝටි 76 ලක්ෂයක් අවුරුදු ඉවර වෙන්න ඕන අපේ රෞරවේ නිරේ එක දවසක් ඉවර වෙන්නේ. අපේ 5 කෝටි 76 ලක්ෂයක් කෝටි 5කුත් ලක්ෂ 76. තරම් කාලයක් ගත වුණෙන් පස්සේදී තමයි පිටති මේ රෞරවේ නිරේ එක දවසක් ඉවර වෙන්නේ. එතකොට හිතන්න ඒ රෞරවේ නිරේ පින්වතුනි එක දවසක් ඉවර වෙන්නේ කොහොමනම්? ඔකේ මාසයක් ඉවර වෙන්නේ, දින 30ක් ඉවර වෙන්නේ. ඒකේ අවුරුද්දක් ඉවර වෙන්නේ. එහෙම ගත්තම අවුරුදු 4000ක් අවශ්‍ය තියෙනවා. කෙනෙක් හිතන්නකෝ පින්වතුනි තමන් හොරකම් කරලා යම් සහනයක් බලාපොරොත්තු වෙන්නේ. තමන් වැඩ කරන ආයතනේ half sheet කොලයක් අරන් එනවා. සමහරට දරුවන්ට මොන හරි ලියන්න වෙන්න පුළුවන්. කොපි පොතක් අරන් එනවා. පෑනක් අරන් එනවා. සමහරලට ගේනදී තාම කුඩා දෙයක් වෙන්න පුළුවන්. හිතන්නකො half sheet බණ්ඩලයක් අරන් ආවත් කීයද කියලා ගාන. හැබැයි මේ half sheet බණ්ඩලේ අරගෙන ආවත් මේ ජීවිතේ ලොකු ලාභයක් නේ. ඔත් ලාභයක් හොයන්නේ ගේන්නේ. Tamanට අයිති නැති දෙයක් තවත් කෙනෙකුගෙන් පින්වතුනි ගන්නේම ලාභයක් බලාගෙන.
ලාභ ප්‍රයෝජන බලාගෙනම තමයි Tamanට අයිති නිතිදියක් තව කෙනෙකුගෙන් ගන්නෙ. හැබැයි ඒ ලබන ලාභය පින්වතුනි ලොකු ලාභයක් නෙමෙයි. ඊටාම සුළු ලාභයක්. ඊටාම සරල ලාභයක්. ඒකට සැපයක් බලාගෙන ඒ දේ ගන්නෙ. නමුත් ඒ සැපය හොයන්න ගියපු කෙනාට ඊළඟටත් වෙන ඉරණම මොකද්ද? ඊළඟටත් වෙන ඉරණම පින්වතුනි ජීවිත කෝටි බිලියන ගණන් මහා නිරේ දුක් විඳින වෙන එක. කෝටි බිලියන ගණන් වලින් මහා නිරේ දුක් විඳින වෙන එක. අපේ පින්වතුන් හිතලා බලන්න. එහෙනම් ඇත්තටම යමෙක් හොරකම් කරලා සැපයක් කෙව්වට ඇත්තටම ඒ කෙනා ලබලා තියෙන සැපයක් නෙවෙයි. අති දීර්ඝ කාලීන දුක. බුදුරජාණන් වහන්සේ හැමතැනකම දේශනා කළේ අන්න ඔය නිසා තමයි පවක් කරන්න ඇවිල්ලා ඒ පව කරලා සහනයක් හොයනවට වඩා ඒ පව නොකර දුක විඳින එක ලාභයි. ඒ පව කරන්නේ නැතුව දුක විඳින එක ලාභයි. සමහර ලාවට ඔය හාප් ෂීට් එක ආයතනෙන් ගේන්න නැතුව කඩෙන් ගන්න උනොත් Tamanට යම් මුදලක් වියදම් වෙනවා. එතකොට Tamanගේ ළඟ තියෙන ඊටාම සුළු මුදලක් එකට වැය කළා. පින්වතුනි ඒක ලාභයි. ඇයි ඒක ලාභ වෙන්නේ? ඒක ලාභ වෙන්නේ පින්වතුනි හිතන්නකෝ ඔය හොරකම්ම නිසා ගෙවන කර්මයේ කොච්චර කල් විඳින්න වෙනවද? කවුද ඇවිල්ලා පින්වතුනි දාට අපිව බේරගන්නේ? අපිව බේරගන්න කවුරුවත් නැහැ. අපි වෙතනින් මොදව ගන්න කවුරුවත් නැහැ. මම අපේ පින්වතුන්ට මේ ජීවිතේ හිතන්න පොඩි කරුණක් කියන්න. අපි අතීත ජීවිතවල කරපු අකුසල කර්ම අපි මේ ජීවිතවල ගෙවනවා. හිතන්නකෝ යම් කිසි කෙනෙක් යම් රෝගයකින් පෙළෙනවා. යම් රෝගයක් නිසා දුක් විඳිනවා. යමෙකුට යම් රෝගයකින් දුකක් උරුම වෙනවා නම් ඒ උරුම වෙන්නේම මොකක් නිසාද? මේ ජීවිතය තාම හොඳ ජීවිතයක් ගත කළත් අතීත ජීවිතවල කරපු අකුසල කර්ම තමයි අපට ගෙවන්න වෙන්නේ. පින්වතුනි සමහර වෙලාවට මේ වගේ අපි බොහෝ දිනෙත් දැකලා තියෙනවා. මේ ජීවිතවල ඊටාම හොඳ ජීවිත ගත කරන අය සිතුවිලි මාත්‍රයකින්වත් අකුසලයක් කරන්නේ. ඊටාම හොඳ පරිසුද්ධ වචී සමාචාරයක් තියෙන, පරිසුද්ධ කාය සමාචාරයක් තියෙන, පරිසුද්ධ මනෝ සමාචාරයක් තියෙන. එහෙමයි. නමුත් ලෙඩ වෙලා දුක් විඳිනවා. සමහරවිට මෙහෙම බොහෝ තරුණ අය ලෙඩ වෙලා දුක් විඳිනවා. එක්ක පිළිකාවක් වෙන්න පුළුවන්, මොනවා හරි රෝගයකින් දුක් විඳිනවා. මේ ජීවිතේ ඔය දුක උරුම වෙන්නේ මේ ජීවිතේ කරපු අකුසල කර්මයක් නිසා නෙමෙයි. අතීත ජීවිතවල කරපු අකුසල කර්මයක් නිසා. අතීත ජීවිතවල කරපු අකුසල කර්ම පින්වතුනි කොයි වගේද? පින්වතුනි ඔබ මට දෙන්න පුළුවන් යම් සහතිකයක් තියෙනවා නම් අතීතයේ සම්බන්ධයෙන් එකම එකයි. කෙලවරක් පණවන්න බැරි ආපු මේ සංසාර ගමනේ ඔබ මම හැමදෙනාම නොකරපු පවක් නැහැ කියලා තමයි පින්වතුනි කියන්න තියෙන්නේ. ඔබ මට හැමදෙනාටම කියන්න තියෙන්නේ නොකරපු පවක් නැහැ කියලා විතරයි. ඒ තරමටම පින්වතුනි අපි පව් කරගෙන තියෙනවා. ඒ අතීත ජීවිතවල කරපු පව් අවස්ථාවක් ආපු ගමන් මේ ජීවිතවල විපාක දෙනවා. ඒක රෝගයකින් වෙන්න පුළුවන්, මරණයකින් වෙන්න පුළුවන්, භෞතික දීපලකට හානි වෙලා වෙන්න පුළුවන්.
කැමති දෙයක් නොලැබිලා වෙන්න පුළුවන්, අකමැති දෙයක් ලැබිලා වෙන්න පුළුවන්, මොනියම් හෝ ක්‍රමයකදී ලැබෙනවා. කෙනෙකුට මේ කාරණාව හරියට විශ්වාස කරන්න අමාරු නම් පුංචි උදාහරණයක් කියන්න. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දුසී කියන නමින් මාරයා වෙලා හිටියේ කවුද? කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ දුසී කියන නමින් මාරයා වෙලා හිටි වෙන කවුරුත් නෙවෙයි. මුගලන් මහරහතන් වහන්සේ. මාරයා වෙලා පින්වතුනි කොච්චර කරදර කරාද? කොයි තරම් පින්වතුනි කකුසඳ භාග්‍යවතුන් වහන්සේට හිරිහැර කරාද? අර එක ගමකට ආවේශ වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට වතුර පොදක් දෙන්න අවසර දුන්නේ නෑ මාරයා. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නියම බඩගින්නේ තිව්වා මේ මාරයා. අන්තිමට තමන්ගේ අරමුණ ඉටු කරගන්න බැරි වෙච්ච තැන ගලක් අරගෙන විදුර කියලා මහරහතන් වහන්සේ නමකගේ හිසටත් ගහනවා, හිස පලනවා. කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට එහෙමට පින්වතුනි පව් කළා. කවුද මේ? තවත් බුද්ධෝත්පාද කාල 3කින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක දෙවෙනි ශ්‍රාවක භාවයට පත් වෙන්න එක අසංඛ්‍යකුත් කල්පලක්ෂයක් පාරමිතා පුරුපුත්තිමෙන් වහන්සේ නම. එක අසංඛ්‍යකුත් කල්පලක්ෂයක්. අපේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලෙන් 4න් එක. ඒ තරම් පාරමිතා පුරපු ඔය උත්තමයන් වහන්සේලාත් බුද්ධෝත්පාද කාලවල බුදුහාමුදුරු පහළ වෙච්ච කාලෙත් ඔය වගේ පව් කරගත්තා නම් පින්වතුනි මම ඒකේ කාටද සාහිතිකයක් දෙන්න පුළුවන්? පාරමිතාවක් පුරනවද පාරමිතාවක් පුරන්නේ නැද්ද කියන එකවත් නොදන්න ඔබ මට සසරේ පව් කරේ නැහැ කියලා කියන්නේ. අපි හැම දිනාම නොකරගත්තු පවක් නැති තරම් ඒ තරමටම පව් කරගෙන තියෙනවා. අන්න ඒ පව් අපිට සමහර අවස්ථාවන් වල විපාක දෙනවා. කැමති දේ නොලැබෙනවා, අකමැති දේවල් ලැබෙනවා. නමුත් මට කියන්න ඕනකම තිබුණේ දැන් එහෙම රෝගයක් හැදිලා දුක් විඳිනවා. ওই දුක විඳිනකොට ඒ දරුවාගේ අම්මා කොච්චර දුක් වෙනවද? ඒ දරුවාගේ තාත්තා කොච්චර දුක් වෙනවද? අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ලෙඩක් හැදුනොත් සැමියා කොච්චර දුක් විඳිනවද? බිරිඳට ලෙඩක් හැදලා නම් සැමියා ලෙඩ වෙලා නම් බිරිඳ කොච්චර දුක් වෙනවද? දරුවෝ කොච්චර දුක් වෙනවද? ඒ වගේ පින්වතුනි මහා දුකක් විඳිනවා. දැන් ඔය දුක විඳිනකොට බලන්නකො මේ දෙමව්පියෝ මොනවද ඒ ළමයා වෙනුවෙන් නොකරන්නේ? ලංකාවේ රෝහල් වලට අරගෙන යනවා. ලංකාවේ ඉහළම පෙළේ රෝහල් වලට ගෙනියනවා. සල්ලි නැත්තම් තමන්ගේ දීපල විකුණනවා. බැරි වුණොත් රට අරන් යනවා. බලන්න දැන් ඒ අතීත ජීවිතෙන් කරගත් අකුසල කර්මය කොහොමද ගෙවන්නේ? තමන් තනියමයි. තමන් තනියමයි ගෙවන්නේ. හවුල්කරුවෙක් නේ. තනියම ගෙවන්න වෙලා තියෙන්නේ. හිතන්නකො පින්වතුනි, ඔය අම්මට හරි තාත්තට හරි ඔය රෝගය ගන්න පුළුවන් වුණා නම් දරුව සුවපත් වෙනවා කියලා ගන්නේ නැද්ද? ඕන තරම් දෙමව්පියෝ ඉන්නව ගන්න. තමන්ගේ ඇඟේ කෑලි කප කප දරුවන්ට දෙනවා නම් දරුවන්ගේ ලෙඩක් හැදුනොත් අම්මා තාත්තා දෙන්නෙක් නොගෙන ඉන්නේ නේ. මට කියන්න ඕන කම තිබුණේ බලන්න අපි කරපු අකුසල කර්ම
අපි ගෙවනකොට ගෙවන්නේ තනියම ඒ අකුසල කර්මයේ ගෙවනකොට හිතන්නකො පින්වතුනි කොච්චර දුකක් කුරුම කරගන්නවද? ඉවස ගන්න බැරි තැන අපි අන්තිමට මොනවද කියන්නේ? අනේ මම මේ දුක් විඳ විඳ ඉන්නවට වඩා මැරිලා යන්නේ හොඳයි කියලා කියන්නේ. ඒ මොන දුකක්ද? එක්ක මොනවා හරි රෝගයක් නිසා ශරීර අභ්‍යන්තර වේදනාවක් වෙන්න පුළුවන්, ශරීර බාහිර වේදනාවක් වෙන්න පුළුවන්. ඕක විඳිනකොට කියනවා මේ දුක විඳ විඳ ඉන්නවට වඩා මැරිලා යන එක හොඳයි කියලා හිතෙනවා. Tamanටත් හිතෙනවා. Tamanට මැරුණා නම් හොඳයි කියලා හිතෙනවා. නමුත් පින්වතුනි ඒ කර්මයේ ගෙවිලි ඉවරණයෙන් පස්සේ තමයි මැරෙන්නේ. මේ ජීවිතේ ගෙවන්න ඕන ප්‍රමාණය ගෙවල ඉවරුනාම මැරෙනවා. එතකොට මේ ජීවිතේ ඔය දුක විඳ ගන්න බැරුව අපි මැරෙන්න හොඳයි කියලා හිතනවා. නමුත් හිතන්නකෝ නිරේකට ගිහිල්ලා දුක විඳින ගත්තොත් එතකොටත් මොකද්ද කියන්නේ? අනේ මාව කපන්න එපා, අනේ මාව කොටන්න එපා. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ යොදුන් ගණන් ශරීර තමයි නිරේ ලෝකේ නිර්සත්‍යයන්ට ලැබෙන්නේ. සමහර වෙලාවට නිර්සත්‍යයන්ගේ දෙපතුලේ ඉඳලා හිස දක්වා වෑයෙන් රහිනවා. නිරේ පාලකයෝ වෑයක් අරගෙන වෑයෙන් රහිනවා. නිරේ ලෝකේ වෑය කොච්චර විශාලද කිව්වොත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා මහ ගෙදරක දෙපැත්තේ වහල එක වහලක් වගේ කියලා. මහ ගෙදරක දෙපැත්තට තියෙන වහලේ එක පැත්තක් තරම් විශාලයිලු නිරේ ලෝකේ තියෙන වෑය. ඒ වෑයෙන් පින්වතුනි රැහැගෙන යනවා. ඔතනට ගියාමත් අර මනුෂ්‍ය ලෝකේ ලෙඩ වෙලා ඉන්නකොට අනේ මම මැරුණා නම් හොඳයි කියලා හිතනවා වගේ කෑ ගගහ කියන ලේ ගඟ වගේ ගලද්දි කියනවා වේදනාව විවස ගන්න බැරුව කියනවා අනේ මාව කපන්න එපා, අනේ මාව කොටන්න එපා, අනේ මට යන්න දෙන්න මම පව් කරන්නේ නෑ කියලා. නමුත් තියෙන භයානකම කරුණ තමයි එහෙම යන්න කිව්වට පින්වතුනි යන්න ලැබෙන්නේ. එහෙම යන්න කිව්වට යන්න අවස්ථාවක් ලැබෙන්නේ නේ. කපලා කොටලා ඔය දුක විඳ අර මම කිව්වා වගේ ජීවිත ගණන් අකුසලයේ ගෙවෙන කම ඉන්න වෙනවා. නිරේ ලෝකේ විපාකයේ. උත් ඉන්නකොට මනුෂ්‍ය ලෝකෙදී මොනවද හොයන්නේ? පව් කර සැප හොයනවා. ප්‍රාණඝාත කර සැප හොයන්නේ. මధుරයෙක්ගේ වහනකොට ඒ වේදනාව ඉවස ගන්න බැරුව කරන්නේ ගහලා මරනවා. අන්තිමට බලන්නකෝ ඒ මధుරව මරපු විදියටම ජීවිත ගණන් සංසාරේ මැරෙන්න උනම කවුද එපා කියන්නේ? හිතන්නකෝ මధుරව මරන්නේ තලල නම් එහෙනම් ওই කර්මේ විපාක ලැබෙන්නේ කොහොමද? අපි සංසාරේ මැරෙන්නේ තැලිලා. අපි සසරේ මැරෙන්නේ තැලිලා. එක්ක පාරේ යන ගමන් ලොකු ගහක් කඩාගෙන වැටලා තැලිලා මැරෙන්න පුළුවන්. පාරේ යන ගමන් ලොකු තාප්පයක් වැටලා තැලිලා මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනයකට හැප්පිලා තැලිලා මැරෙන්න පුළුවන්. මැරෙන්නේ තැලිලා. ඔහොම එකවරක් ගෙවනවා නම් හොඳයි. නමුත් ඔකේ තියෙන භයානක බව මොකද්ද? ජීවිත ගණන් ගෙවන්න වෙනවා එක. අර අපේ කෝසල මල්ලිකාවගේ කතාවක් තියෙනවා. අතීත ජීවිතයක ඇය තමන්ගේ ස්වාමියාගේ යහළුවෙක්ව සතුටු කරවන්නේ ගෙදරට ආපු වෙලාවේදී තමන්ගේ ගෙදර හදපු එළු දෙනා මරලා මස් හදලා කන්න දුන්නා. සඳහන් කරන පින්වතුනි ඒ මෙරිච්ච එළුවගේ රෝම ගානට ඇයට සංසාරේ එළුව මරපු විදිහටම මැරෙන්න උනාලු. හිතන්නකො කොච්චර ජීවිත ගන්න විපාක ලැබිලාද?
එහෙනම් හිතලා බලන්න පව් කරලා සැප හොයන එකද ලාභ? පව් නොකර දුක් විඳින එකද ලාභ? නුවණැති දේ නම් පව් නොකර දුක් විඳින එකයි ලාභ. එක පවක් කරාම ලැබෙන දුක ඔය වගේ නම් හිතන්නකො පින්වතුනි පව් නොකර දුක් විඳින එක නෙවෙයිද ලාභ? නමුත් හරියට සීලේ පිහිටලා හිටියොත් Tamanට පින්වතුනි මේ ජීවිතෙත් සුව ලබන්න පුළුවන්, සසරේ සුව ලබන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ආන්නේ එකයි. මේ කවුරුවත් අපට කරලා දුන්න දෙයක් නෙවෙයි අපි මේ විඳින්නේ. කිසිම කෙනෙක් අපට කරලා දුන්න දුකක් නෙවෙයි අපි මේ විඳින්නේ. අපි මේ විඳින්නේ අපිම කරගත්තු දුක. අපිම කරගත්තු දුකක් අපි මේ විඳින්නේ. එතකොට අපි පව් කර අපි හොයනවා සැප. නමුත් ඇත්තටම පව් කරාම පෙනුනට සැපයක් ලැබෙනා වගේ. නමුත් ඇත්තටම ලැබෙන්නේ මහා දුක. භාග්‍යවතුන් වහන්සේ ආන්ගේ සදේශනා කරන්නේ අකුසලයේ අත්හරින්න. කුසලෙහි මතම පිහිටලා කටයුතු කරන්න. ඒකෙන් සුවයක් ලැබෙන්නේ නැහැ. කැලණිති සහාමුදුරුවෝ එක ජීවිතයක කිරිහට්ටියක් කුණු කරන වෙලාවේ පියාඹගෙන ආපු මැස්සෙක් කර කිරිහට්ටියට වැටෙනවා. පියාඹගෙන ආපු මැස්සෙක් කර කිරිහට්ටියට වැටෙන්නේ. ඒ කිරිහට්ටියට වැටිච්ච ඒ මැස්සා දැක ගින්දර දාපු නිසා තමයි උන්වහන්සේට ජීවිත ගණන් ඒ කර්මේ විපාක දීලා මේ කාලේ කැලණිතිස්ස රජතුමාගේ අතින් උණු තෙල් කටාරකමට වැටිලා රහත් බව ලබද්දීම කර්මය ගෙවුවේ. බලන්නකො පින්වතුනි කොයි වගේ අපේ පස්සෙන් ඒ කර්මිනවද? ඒ නිසා හැම වෙලාවකම මෙන්න මේ ලාභය දැකලා පව් අත්හරින්න. අපේ ඇඟේ මధుරේ කනකොට අපිට හිතෙන්නේ මරලා අපි සැප ලබන්න. මధుරෝ මරණ ඔබ පින්වතුනි කල්පනා කරලා බලන්න. දැන් මේ වෙනකොට මధుරෝ කී දහයක් මරලද? නිකන් උපන් දවස් ඉඳලා මధుරෝ මරණ කෙනෙක් හිතලා බලන්න. කොච්චර මధుරෝ මරලද? නමුත් තාමත් මරලා ඉවරයක් තියනවද? හිතෙන්නේ නැද්ද පින්වතුනි ඕක අනිත් විදියට කරන්න? මధుරෝ එන ක්‍රම වලක්වා ගන්න පුළුවන් නා. Tamanට උනන්දුවක් තියෙනවා නම් ඒක කරගන්න බැරි කමන්නේ. දැන් එහෙම නුවණ තියෙන ප්‍රඥාවන්තයෝ එහෙම වලකිනවා. ගෙවල් රෑබෝ වෙන්න කලින් වහලා දානවා. ගෙවල් වල කවුළු තියෙනවා නම් ඒවට දැල් ගහලා තියෙනවා ඊටාම කුඩා සිදුරු තියෙන. එහෙම නැත්නම් මොනවා හරි ආධාරකයක් අරගෙන ඒ මధుරව අල්ලලා ඇතුලේ ඉන්නවනම් එළියට යවනවා. නුවණ තියෙන ප්‍රඥාවන්තයෝ පින්වතුනි වලකී ඉන්නේ ආන් එහෙමයි. අර කම්මැලිකම නිසා මధుරව මරලා සුවයක් හොයනවා වගේ නුවණ තියෙන ප්‍රඥාවන්තයා කරන්නේ මොකද්ද? ඒ කෙලවල දාලා සුවයක් ලබනවා. මෙලොවත් සුව ලැබෙනවා, පරලොවත් සුව ලැබෙනවා. තමන්ගේ ළඟට එන කුරා කූඹියාට පවා පින්වතුනි අබය දෙනවා නම් අන්න එකට තමයි නිවැරදි අබය දාන පින්කම කියලා කියන්නේ. අන්නේ ඒ වගේ පින්වතුනි ප්‍රායෝගික ජීවිතයේ පුහුණුවක් හදාගන්න. තමන් වතුර බොන තැන එවැනි සත්තු ඉන්නවනම් ඒව වලකින ක්‍රමවේද හදාගන්න. තමන් ආහාර පාන ගත්තම ඒ භාජන ටික පිරිසිදු පිළිවෙලකට තියන්න. තමන් ආහාර පාන ගත්තම ඉතුරු වෙච්ච ආහාර පාන සතුන් එන්නේ නැති ක්‍රමවේද හදලා ඒව තැම්පත් කරන්න. අන්න ඒ වගේ හදන්න. දැන් එතකොට ඒව කරන්නේ මොකක් පිණිසද? මේ ප්‍රාණඝාතයෙන් වළකින සිල්පදිය රකින්න. එතකොට හිතන්නකෝ ඒ ක්‍රියාවට කොච්චර පින් සිද්ධ වෙනවද කියලා. තමන්ගේ වෑයම දරන්නේ මොකටද? ඒ වෑයම දරන්නේ තමන් මේ ප්‍රාණඝාතයෙන් වළකීමේ ශික්ෂාපදයේ රකින්න උනන්දු වෙන එක. එතකොට ඔය සිතුවිලි ගාන්ට පින්වතුනි කොච්චර පින් සිද්ධ වෙනවද බලන්න.
නුවණ තියෙන ප්‍රඥාවන්තයෙක් ඉන්නවා නම් පින්වතුනි හරියට හිතලා බැලුවොත් ඔයගේ මధుරු ඉවත් කරන උපකරණවත් හදන්න පුළුවන්. නමුත් අර දුස්සීල භාවයේ වැඩියෙන් ක්‍රියාත්මක වෙන නිසාදෝ මිනිසුන්ට පව් කරන්නම තමයි උපකරණත් හදලා තියෙන්නේ. බන්න සමහර උපකරණ තියෙනවා මధుරව මරන්න. විදුලි සැරය වැදිලා ඒ සත්තු මැරෙන්නේ, මැස්සෝ මැරෙන්නේ. ඒ සතා ඒ විදුලි සැරය වැදිලා ඇහෙන හඬ වගේ භයානක හඬක් තමයි පින්වතුනි Tamanට නිරේදී අහන්න ලැබෙන්නේ. ඒ හඬට සමානයි නිරේ හඬ. ඒ නිසා පුළුවන් තරම් අකුසලෙන් නිදහස් වෙන්න. නිදහස් වෙන තරමට සැපේ තියෙනවා. භාග්‍යවතුන්සේ කියවර ළමයි සර්පයා මරන්න ගිහිල්ලා ඒ මරලා හොයන්නේ සැපයක් නම් නමුත් නුඹලට පරලෝකෙදි ලැබෙන දුක. එක ජීවිතයක දුකක් නෙවෙයි. ජීවිත ගණනක දුක. හොරකම කරනකොටත් එහෙමයි. ඒ හොරකම කරනකොටත් ඒ විදියටම තමයි පින්වතුනි සුව හොයන්නේ. සැපේ හොයන්නේ. Tamanටයි තියෙන තිදියා. පින්වතුනි සිතුවිලි මාත්‍රයකින්වත් තවත් කෙනෙකුගෙන් ගන්න එපා. Taman වැඩ කරන ආයතනයේදී උනා. ඒ ආයතනයේ දුරකථනයකින්වත් අවසරයක් නැත්තම් ඒ අයිතිකරුවන්ගෙන් ඒ නිලධාරීන්ගෙන් අවසරයක් නැත්තම් දුරකථන ඇමතුමක්වත් ගන්න එපා. Taman වැඩ කරන ආයතනයේ Tamanගේ කටයුතු වලට රාජකාරී කටයුතු වලට දීලා තියෙන වාහනයකින් පින්වතුනි පෞද්ගලික ගමනක්වත් යන්න එපා. මොකද ඒක තුරකම. බලන්නකෝ කෙනෙක් හරියට සිල්වත් වුණොත් මේ පවතින සමාජයට ඒ සිල්වතා කොච්චර උපකාර කරනවද? දැන් අද ආයතනවල පින්වතුනි ඒ ආයතන පාලකවරුන්ට ඒ ආයතන අයිතිකරුවන්ට එහෙම නැත්නම් රාජ්‍ය අංශවලට ලොකු පාඩු පිට පාඩු ලැබෙන්නේ මොකක් නිසාද? ඒ වැඩ කරන පිරිසගේ නොමනා අයථා කටයුතු නිසා. බහුලව පින්වතුනි වෙන්නේ ඒ නොමනා අයථා කටයුතු නිසා. හිතන්නකෝ කෙනෙක් හරියට සිල්වත් වුණොත් මේ සමාජයට ඒ කෙනා පින්වතුනි හිතවත් කෙනෙක් නෙවෙයිද? කොච්චර හිතවත් කෙනෙක්ද? සිල් රකින්නවා කියලා කියන්නේ පින්වතුනි Tamanටත් හිතවත් අන් අයටත් හිතවත්. ආත්මාර්ථයත් සැලසෙනවා, දන්නේ නැතු පරාර්ථයත් සැලසෙනවා. අමුතුවෙන් සංවිධාන හදාගෙන සංවිධානාත්මකව එකට එකතු වෙලා පින්වතුනි පුණ්‍ය කටයුතු කරන්න ඕනම නැහැ. ධනෙ නැත්තම් කෙනෙකුට හරියට සිල්වත් වෙන්න. හරියට සිල්වත් වුණොත් ඒක ආත්මාර්ථයත් සලසා ගත්තා වෙනවා, පරාර්ථයත් සලසා ගත්තා වෙනවා. කාමයේ වර්ධවා හැසිරෙන එකත් ඒ වගේ. Taman කාමයේ වර්ධවා හැසිරීමෙන් හොයන්නේ සුවය. බලාපොරොත්තු වෙන්නේ සැපය. නමුත් හිතන්නකෝ ඒ කාමයේ වර්ධවා හැසිරීම තුල Tamanට පින්වතුනි උරුම වෙන්නේ කොච්චර දුකක්ද? යම් සුවයක් යම් සහනයක් ඒ රාගික බැඳීමෙන් Taman ලබනව වෙන්න පුළුවන්. නමුත් හිතන්නකෝ අවසානයේදී Tamanට ජීවිත කීයක් නම් ওই දුක සංසාරේ ගෙවන්න වෙයිද? ජීවිත කීයක් නම් ওই විපාකේ Tamanට ගෙවන්න වෙයිද? ඒක සුළුපටු නෑ. ඒක අති භයානකයි. අපේ ආනන්ද හාමුදුරුවෝ ජීවිතයක මහා නාරද කාශ්‍යප ජාතකයේදී රුජා කියලා ස්ත්‍රියක් වෙලා ඉපදිච්ච මොහොතේ පියාට කියනවනේ එක ජීවිතයක කාමයේ වර්ධවා හැසිරෙනවා රන්කරුවෙක් වෙලා ඉන ජීවිතයකදී අවසානයේදී දෙවෙනි ආත්ම භාවයේදී සත්පුරුෂය ඇසුරු කරලා පින්දහමුත් කරනවා. නමුත් තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා අර කලින් ජීවිතේ කරපු කාමයේ වර්ධවා හැසිරීමේ අකුසල කර්මයේ ගෙවන්න උනා. සතුන් වෙලා ඉපදිනවා. හැම ජීවිතයකම පිරිමි සතුන් වෙලා උපදිනවා. ඒ උපදින හැම පිරිමි ජීවිතයකම පුරුෂ නිමිත්ත කපලා දානවා. ඒක වන වෙලා නරක වෙලා අධික වේදනාවක් විඳලා පින්වතුනි මරණයටපත් උනේ.
අවසානයේදී මනුස්ස ලෝකෙ ඉපදිනකොට පණ්ඩක කියන ජීවිත ලැබුවේ. නිරේ හිටියා, තිරිසන් භවවල හිටියා, මනුෂ්‍ය භවයේ නපුංසක පණ්ඩක ජීවිත ලැබුවා. ඔය හැම ජීවිතයකම පින්වතුනි දුක් විඳා. බලනක එක ජීවිතයක එක සුවයක් හොයගෙන ගිහිල්ලා අවසානයේදී ඒ හොයපු සුවේ නිසා Tamanට මතු ජීවිතවල කොච්චර දුක් විඳිනුනාද? ඒ නිසා පින්වතුනි අකුසලෙන් හිත හැම වෙලාවකම මුදව ගන්න. Taman නිකමටවත් පින්වතුනි බොරුවක් කියන උත්සාහ කරන්න එපා. හැම වෙලාවකම හරි දේ කරන්න, නිවැරදි දේ කරන්න. එතකොට බොරු කියන එකෙන් වළකින්න පුළුවන්. මේ සමාජයේ බොහොම අමාරුයි දේ කරන්න. නමුත් හරි දේ, නිවැරදි දේ කරන්න. එතකොට Tamanට බොරු කියන එකෙන් වළකින්න පුළුවන්. ආන් මේ විදිහට පින්වතුනි නිවැරදි වෙන්න. එහෙම නිවැරදි වුණොත් Taman මෙලොවදී යම් සෝයක් ලබන වශයෙන්ම ඒ සෝයට වඩා 100,000 ගුණයකින් වැඩි සෝයක් මතු ජීවිතවල ලැබෙන්නේ. හැබැයි අකුසල් කරලත් යමෙක් හොයනවා නම් සෝයක්, නමුත් ඒ හොයන සෝයට වඩා හිතා ගන්නවත් බැරි වාර ගණන් සංසාරේ පින්වතුනි දුක් විඳින්න වෙන්නේ. ඒ නිසා කුසලයෙන් හිත මුදවාගෙන, කුසලයේම හිත පිහිටාගෙන කටයුතු කරන්නට පින්වත් හැම දිනාටම මේ උතුම් වූ සද්ධර්ම දාණය උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේ මේ උතුම් සදහම් දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට, ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන පින්වතුන්ට අපි පුණ්‍යානුමෝදනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ දරන්නේ දායකත්වයන් කීප දෙනෙක් දායකත්වයේ දරනවා. බැලුම් මහර මුදුන්ගොඩ පදිංචි විශ්‍රාමික කතිකාචාර්යනී මල්ලිකා ඉද්දමල්ගොඩ ඇතුළු පවුලේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා නැසීගේ MD වර්ලියානු පියාණන්ටත්, ND ජොසලින් මෑණියන්ටත්, එවැගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත්, අපවත් වදාළ මහ සංඝරවණටත් පින් අනුමෝදන් කරන්න. එවැගේම 2022 7 වන දින ජන්මදිනයේ සමරන ආදරණීය පුතුණුවන් වන වෛද්‍ය ශාක්‍ය ඉද්දමල්ගොඩ මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත්, පවුලේ සියලු දෙනාටත් ආශිර්වාදේ කරන්නත් පින්කම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් පිරිසක් දායක වෙනවා. බාදුරාගොඩ පදිංචි GA සුමතිපාල මහතා, ඒ වගේම බලාපොරොත්තු වෙනවා GA ජේමි සපුහාමි මහතා, SWM චන්ද්‍රාවතී මහත්මිය, MA දයාරත්න මහත්මයා කියන මේ දෙමාපියන්ටත්, SWM බාරොන් සිඤ්ඤෝ සීයාටත්, ඒ වගේම AM ඇලඩින් නෝනා මහත්මියටත්, RP නන්සි නෝනා මිත්තනියටත් කියන මෙන්න මේ මිය පරලෝකීය උප හැම දිනාටම පින් දෙනවා. ඒ වගේම දැනට රෝගාතුරව සිටින GA දයානන්ද මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අස්ගිරි වල්පොල උඩුගම්පල පදිංචි නිලානි පුෂ්පකාන්ති මහත්මිය විසින් දායකත්වයක් දරනවා. බලාපොරොත්තු වෙන අවුරුදු 10කට පෙර මිය ගිය S ජේජින්නෝනා මෑණියන්ටත්, වසර 50කට පෙර මිය ගිය ආර්.එච් කරෝලිස් පියාණන් ඇතුළු සියලු මියගේ ඥාතීන්ට පින් දෙන්නත්, ඒ වගේම අනුතුරකටපත්ව දැනට ප්‍රතිකාර ලබන ආර්.එච් විනිප්‍රීඩා දයාරත්න ආදරණීය සහෝදරියට සෙත් ප්‍රාර්ථනා කරන්න. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා. ඒ වගේම තවත් දායකත්වයක් දරන උඩුගම්පල පදිංචි සුනේත්‍රා ජයවික්‍රම මහත්මිය බලාපොරොත්තු වෙනවා සංසාරගත සියලු මීගේ ඥාතින්ට පින්පෙත් අනුමෝදන් කරන්නටත්, සක්දෙව්දුම් ප්‍රමුඛ සියලු සම්‍යක් දෘෂ්ටි කල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ට පින් දෙන්නත්, ඒ වගේම පවුලේ හැම දෙනාටම ආශිර්වාදේ කරන්නත්, දේශිකයන් වහන්සේ ඇතුළත් පැසලුවසේ හැම දෙනාටම උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදේ ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කිරිදෙවැල පදිංචි අනුලා වන්නිආරච්චි මහත්මිය දායකත්වයක් දරනවා. බලාපොරොත්තු වෙනවා W හැරි මල්ලිට, විජේසිරිවර්ධන පුතුණුවන්ට, පියසේන බසී මහත්තයාට පින්පෙත් අනුමෝදන් කරන්නටත්, ඒ වගේම සුජීවත්ව සිටින පින් කැමැති හැම දිනාටම පින් දෙන්නත්, මිය පරලෝකීය උප හැම දිනාටම පින් අනුමෝදන් කරන්නත්, ඒත් එක්කම විශේෂයෙන්ම උක්කු බණ්ඩාර පියාණන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නත්,
ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා PKD දීපා චාන්දනී මහත්මිය 7 වෙනි මාසේ 7 වන දින උපන් දිනේ සමරන එතුමියට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙල්ගොට සියඹලා පෙවත්තේ පදිංචි ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා PKD පොඩිසිඤ්ඤෝ එජ්ජින් පෙරේරා කියන මෙන්න මේ පියවරු දෙපළටත් පින් අනුමෝදන් කරන්නට ඒ හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඒ වගේම තම ආදරණීය ස්වාමියා ඇතුළු දරුවන් තිදෙනා සහ මෑණිවරු දෙපළ සහ බෑනල දෙපළ ඇතුළු ලේලිය සහ මුණුපුරු මිනිපිරියන් වන යුවන් රශලි දනකි අදිති කියන මෙන්න මේ දරුවන්ටත් ආශිර්වාදේ කරනවා. ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙන්න මේ කියන්නා වූ සියලු දෙනාම අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වයේ දරනවා. ඒ පින්වත් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. මේ පරිලෝකීය උප හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. තම තමන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේ ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උතුම් පාරමී ධර්මයක්ම වේවායි. සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං